හොඳයි සීල දිනාඩම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අද දින අපිට ලිඛිත ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා. ඔව්. අද දින ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අශෝක රාමනායක සහ ගිම්හානි රූපසිංහ. මම අශෝකට ආරාධනා කරලා සිටිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. පාද ස්පර්ශවන ස්ථාන පිළිබඳව සැලකිලිමත් වෙමින් සක්මන් කරමි. පොළවේ රළු සියුම් තැන් දැනේ. එක් පාදයට බර වී අනිත් පාදයේ ඔසවා ඒ වෙත ගෙන එමින් සක්මන් කරමි. තවද පාදයේ පොළවට මුළුමනින්ම තබන විට ඇඟිලි ඉහළට එස් වී ඇත. සැහැල්ලු බවක් දැනේ. විටින් විට සිතුවිලි වලින් බාධා ඇතිවේ. පාදයේ වේදනා දැනේ. විනාඩි 30ක් පමණ සක්මන් කළෙමි. පර්යංක භාවනාව. මම දැන් මෙතන යන අරමුණෙහි සිට භාවනාව ආරම්භ කළෙමි. මද ආලෝකයක් පවතී. බොඳ වී ඇති අවකාශයකි. ඒ අතරින් හුස්ම හෝ කිසියම් අරමුණක් අල්ලා ගැනීමට බලා සිටිමි. කිසිත් නැත. එම හිස් භවයේදී හිත පිටතට යයි. එකවර ඊතා තුනීවට හුස්ම වැටෙන බවක් දැනුනි. ඒ සමගම නැවතත් සතිමත් වුනිමි. වරක හුස්ම ඉහළ පහළ යන බවක්ද පිම්බී හැකිලෙන බවක්ද දැනේ. වාතයේ විවිධ ආකාරයට ගමන් කරන බවක් දැනේ. එම ආකාර මතකයට නොපැමිණේ. ක්‍රමයෙන් තන්පත් බවක් දැනේ. පාද හිරිවැටි ඇත. ශරීරය හා මනස වෙන්වෙන්ව වැටහේ. බෙල්ල පහතට වැටී ඇත. වේදනා මතුවී. ක්‍රමයෙන් උරහිස් පිට පහළට වැටෙමින් යයි. කොයි වේලේ ශරීරය කඩා වැටේද කියා සිතේ. ශරීරය හුලංගිය බැලුමක් වැනිය. ශරීරය කෙලින් කර ගත්ෙමි. එවිට බරට දැනුනි. මා දැන් පියවි සිහියට ආබව දැනේ. ලැබූ අත්දැකීම පිළිබඳව මෙනෙහි කරමි. හිස් වූ ශරීරයේ මනස විසින්ම පාලනය කරන බවක් වැටහි. තවමත් ශරීරය හා මනස වෙන්වෙන්ව වැටහි. ඉරියව්ව වෙනස් කළෙමි. පාදවල හිරිවැටීම යනතෙක් වේදනාව බලා සිටියෙමි. තවද ශරීරය හා මනස වෙන්ව දිස්වේ. නැගිට සිටිය යුතුය යන අරමුණ දුන් සැනින් එම අංග දෙක එකක් මෙන් ක්‍රියා කරයි. පෙරමෙන් විවේකී සංසුන් සමාධියට වඩා විශේෂයි. මෙම අත්දැකීම මීට පෙර විටින් විට සුළුවෙන් අත්දැක ඇත. මෙතරම් පැහැදිලිව අත්දැක නොමැත. ඇස්හැර ලෝකය දිහා බැලීමකට සමානය. මේ කුමක්දයි නිරීක්ෂණය කරමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කමටහනක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක ලියවිලා තියෙන වටහානේ ලියවිලා තියෙන වචනම පාවිච්චි කරුවොත් බලාන ඉන්නවා පේන්නේ නැත්තනක් තියෙනවා. හොඳට බලනවා අරමුණක් නැහැ කියලා. එතකොට ලියලා තියෙනවා හිත පිට යනවායි කියලා. එතකොට අපිට මේ ජීවිතේ තියෙනවා අහගෙන ඉන්නවා මොනවත් ඇහෙන්නේ නැති වෙලාවක්. බලනවා අපිට පේන්නේ නැති වෙලාවක්. ගන්ධ සුවඳ ස්පර්ශය පිළිබඳව එළබිලා ඉන්නවා මොනවාක්වත් දැනෙන්නේ නැහැ. හිත දිහා බලා ඉන්නවා හිතේ මොකුත් නැහැ. මෙන්න මේ පැත්ත අපි ජීවිතේ අමතක කරලා තමයි ඔය භාවනා අමතක කරනවා කියන්නේ ඒක තමයි. ඔක දැනුණාට පස්සේ පේනවා මේකේ නිකන් ගූඪ ගතියක් නැහැ මේක. গুপ্ত ගතියක් නැහැ. බලනවා පේන්නේ අහනවා ඇහෙන්නේ අන්නේ ඉස්තන් රාශියක තමයි බලනකොට පෙනීම සිද්ධ වෙන්නේ අහනකොට ඇහිම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ හිත දැන් පුරුදු වෙනවා බලනවා පේන්නේ නැති අවස්ථාව. පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඕකට යන්න ලේසි නෑ. ලොකු සද්ධාාවක් ඕනේ, ලොකු සතියක් ඕනේ, ලොකු සීලයක් ඕනේ. සීලේ සතියේ සද්ධාව නැතුව දෙන්නේ ගියොත් බය වෙලා නූල් බඳිනවා, අප නූල් දානවා. ඉතින් දැන් ඒක ඉස්සර තිබිලා තියෙන දැනුයි මේක පැහැදිලි වෙන්නේ කියන්නේ සීලේ වර්ධනයක් වෙලා තියෙනවා. සතිය වර්ධනයක් වෙලා තියෙනවා. ශ්‍රද්ධාවේ වර්ධනයක් වෙලා. දැන් ඒක වර්ධනය වෙනවා දිගටම. ඉතින් ඒක නිසා ඒ අපේ ඉඳුරංගේ තියෙනවා යටි කූට්ටු වැඩක්. ඇස් වලට පුළුවන් පේන්නේ නැති විදියට බලන්න. දිත්තේ දිට්ඨ මත්තන් කියලා එකට කියනවා. දැක්ක පමණින් ඉවරයි.
නැත්තම් බලපං පොට්ටෙක් වයි කියලා කියනවා. එහෙම නැත්තම් අහපං බීරෙක් වගේ හිටපං. ඇහුණට. ඒක තමයි ඉඳුරංගේ ඉහළම පාවිච්චිය. අපි හිතන විදිහට විවිධ වර්ණ සටහන් පෙන්න ඉන්න එක නෙවෙයි. ඉතින් එතකොට මේ ලෝකේ අපි නොදකපු ආකාරයක් තියෙනවා. ඒ ලෝකේ තමයි ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්නේ. ආර්ය භාෂාව තියෙන එතන. ආර්ය විවහාරය තියෙන එතන. ඉතින් ඒකට යන්න ওই දොර ඇරලා තියෙන්නේ. අනිත් දවසක සූදානම් වෙලා යන්න. එතකොට ඒක සමාජිකයෙක් කිට ඇතුල් වෙනා වගේ Tamanට ඇතුල් වෙන්න පුළුවන්. දැනට යන්නේ නිකන් ආගන්තුකෙක් එන්නා වගේ අහම්බයක් වගේ. ඒ අහම්බ වෙලා තියෙන අපේ හිතෝක පිළිගන්න කැමති නැති නිසා එදින මේ කමඨාන් සුද්ධ කරලා වාර්තා ලියලා මේ කරන්නේ අපි හිතේ විශ්වාසය ඇති කරනකොට ඇති කරගන්න එකයි. ඒකට ඕකමයි සිද්ධ වෙන්නේ. දැන් ඒකේ අයිතිකාරය වගේ සමාජිකයෙක් වගේ සමාජිකත්ව ලැබිච්ච කෙනෙක් වගේ යන්න පුළුවන්. එතකොට ඔය ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද භාවනා කරනවද කියන මොකක්වත්ම නැහැ. හැම වෙලාවෙම සතියේට ඔය සමාජිකත්වයේ හිමි ටිකට් එක හම්බෙලා තියෙනවා. අන්න ඒක සහතික වෙන විදියට සූදානම් ශරීරයෙන් යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය හාන්ස් සක්මන දෙකලවර සනිටුහන් නිවස සක්මන සැහැල්ලුවෙන් කරගෙන ගියෙමි. දෙපා ඇවිදින වෙන අවන්නේ යොමු කළෙමි. එකවර කෙලවරට ලංවීමේදී සක්මන් කයෙහි වේගය අඩු වන බව දැක්කෙමි. ඉන්පසු වම් පාදයේ එසවීම තැබීම දකුණු පාදයේ එසවීම තැබීම ලෙස සක්මන කරගෙන ගියෙමි. ටික වේලාවකට පසු වම් පාය පහත තැබීම සහ දකුණු පාය එසවීම එකවර හිතට වැටහුණි. ඉන්පසු දකුණු පාය තැබීම සහ වම් පාය එසවීමේ පිළිබඳ අවධානය යොමු කරන්නට විය. මෙලෙස ටික වේලාවක් සක්මන කරගෙන ගියෙමි. පාය බිම තැබීමේදී එසවීමට වඩා සිත සතිමත් වන බව වැටහුණි. පර්යංක භාවනාව. පුටුවේ හොඳට හරිබරි ගැසී වාඩි වී කයට හිතගෙන ආවෙමි. ටික වේලාවකදී හුස්ම රැල්ලට හිත ගිය අතර හුස්ම සියුම් වන බව දුටිමි. ගෙවන හුස්ම ගැනට වැඩි අවධානයක් යොමු වූ අතර ඒ සමග කය පහතට නැවෙන බව දුටිමි. සිතෙහි සතිමත් බවක්ද විය. එක වේලාවකදී කිසිත් නොදැනී ගියේය. නින්ද හෝ නොදන්නා තැනකට හිත ගියාසේය. ටික වේලාවකින් නැවතත් හිස කෙලින් කර හුස්ම රැල්ල වෙත සතිය යොමා සිටියෙමි. ඇතුල්වන හුස්ම සහ පිටවන හුස්ම දෙස බලා සිටියෙමි. විටින් විට සිතේ තැන්පත් වීමක්ද විය. මෙලෙස සිතෙහි තැන්පත් වීමත් හුස්ම රැල්ල වෙත ඇදී යාමත් වරින් වර සිදුවිය. පිටවන හුස්ම සමග සිත තැන්පත් වීම වැඩි බව දැක්කෙමි. විනාඩි 50කට පමණ පසු පර්යංකයෙන් නැගී සිටියෙමි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේකේ ගිහිලා තියෙන විදිය හොඳයි, වාර්තා ක්‍රමයත් හොඳයි. විස්තර පේන්න පටන් ගන්න තියෙනවා දැන්. ඉතින් ඒ නිසා ඒකමයි හරි ක්‍රමය කියන විශ්වාසයෙන් යුතුව ඉදිරියට කරන්න. එතකොට වෙනදා නොදැක පුංචි අර්ථ ඡායාවල් එක එක සිද්ධි අතර පේන්න පටන් ගන්නවා. තියෙනවට වැඩි ඔසවනකොට විස්තර වැඩියෙන් පේනවා. ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරනකොට වැඩියෙන් සතිය හිටනවා කියලා ඒවා එච්චරම වැදගත්ම දේවල් නෙවෙයි. නමුත් අර සියුම් දේවල් දකින්න බවට සාක්ෂි. ඕක දිගට ඔය විදිහට කරගෙන යනකොට මෙදෙක් නොදැක්ක කියන්නේ ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ පේනවා. ඉර බහැලා ගිහිල්ලා හැන්දෑ ආලෝකේ පේනවා. අන්න ඒ වගේ ඉර තියෙන වෙලාවේ බලපු කෙනාට අරුණ දකින්නට හරි අරුමයක්. ඉර බහැලා ගියාට පස්සේ බටහිර අහස දිහා බලා හිටියොත් ඒකේ ලොකු සම්දර්ශනයක් තියෙනවා. අන්න ඒ වගේ ඒ හටගන්මයි ඉවර වීමයි පේන්නයි ඔය පෙරනිමිති පෙන්වන්නේ. ඒක දිහා ලොකු විශ්වාසකින් දිගට බලාගෙන යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තුන්වන ප්‍රශ්නය. Dear Venerable Thero, I hope you are well. Wanted to share my recent experiences in meditation with you for your kind guidance. Question number 1. When I was doing Vipassana meditation, I suddenly felt a very slight but super fast electric itch, not the usual itch, in my both feet, just one after the other. It sort of felt that one particle ignited and it quickly happened in the other foot. Point number 2.
Second time on the same day, when I sat for 15-minute meditation, I started seeing a brighter light on the right side of my eye. The same light sometimes blinked too. Also, I felt a light warm feel with the light near the eye. Point number 3. In the same second time, I felt my heartbeat rise like never before. My anapana was very smooth and unrecognizable. So I couldn't relate the rising heartbeat to a restless state. And I could feel the beating prominently. So I kept my awareness to it. During all those above experiences, I tried to keep my mindfulness and recognize them as they are and not stay attached to them. Except the first sensation, I was a little stunned and also felt happy. Would you kindly let me know if my direction on meditation is right or wrong? With kind regards and much merits to you. Good. Report is quite descriptive and specifically to mention that even though that twitching happens, the heartbeat happens and the light happens, the mindfulness was intact. It was a professional statement. So go to the meditation with that kind of a preparedness so that whatever the calamities, whatever the unforeseeable things, whatever the adversities happen, mindfulness is intact. So that means no adversity can distract mindfulness, disturb mindfulness. Or the negative thing, you cannot. So therefore you develop a confidence about the mindfulness. They appear like distracted. If you feel like distracted, it is distracted. If you feel like not distracted, this is not distracted. So this is the way the world is working. More you develop, more you gain confidence, world is under control. More you develop suspicion and entertain doubts, you become a slave. So therefore this is the way you are energizing yourself, empowering yourself. So the path is correct, but a lack of experience. So therefore, keep on doing with full confidence, and regularity of the practice is the secret. So continue to do it in a regular manner, and you will gain the ground, you will gain the sustainability of the mindfulness, and then it will not be a task, it will be appear like a hobby, appear like the part-time, the hobby like, or another game like. So that is how mindfulness appear, mindfulness appear under control. So you are on the way. Go with confidence, do it with regularity, please. අපි යනවා ඊගාවෙකට. හතරවන ප්‍රශ්නය. අශෝකලන ආරණ්‍ය සේනාසනය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. හිතේ හිස් භාවයකින් යුතුව පරියංකයට යමි. හිස් වූ සිත දෙස මද වේලාවක් බලා සිටියදී නින්දත් නොනින්දත් අතර තත්වයකට පත්වේ. නැවත හිස් භාවය සතිමත් වූ විට කලින් ක්ෂණය දැනගනී. නින්දත් නොනින්දත් අතර ස්වභාවයට හොඳින් සතිමත් වූ විට හදවත ඇතුලින් සියුම් වේදනාවකුත් පීඩනයකුත් දැනගත හැකිය. එවිට පරිගණකයක් ෂට්ඩවුන් වන්නාසේ මතකය කියන්නේ දැන ගැනීම ටික ටික සිතෙන් එළියට ඇදී පරිසරයට මුසු වී නැති වී යයි. එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරද්දී බොහෝ විට සිතේ හිස්භාවය දැනගනිමින් වැඩ කටයුතු කළ හැකිය. එවිට හිතේ කියවීම වෙනුවට කරන වැඩවලට ඉරියව් හා චලන දැනගත හැකිය. මෙය හරියට නිහඬ චිත්‍රපටයක් මෙනි. මෙම නිහඬ චිත්‍රපටයේ සෑම දර්ශනයක්ම චලනයක් මත රැඳී සිටීම ශාන්තියකි. මෙවැනි චලනවල ඇතිවීම නැතිවීම ටිකකට මම කියලා පනවාගෙන සිටිනවා නේදයි සිතේ. අපට මඟ පෙන්වන ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙම අත්භවයේදීම රහත් බෝධියෙන් පිරිනිවෙන්නට අපගේ සියලු පින් අනුමෝදන් කරමි.
තෙරුවන් සරණයි. ඉතින් අපිට කියන්න තියෙන්නේ ඔය විඥානයේ ඉන්ද්‍රිය බද්ධව ඉඳලා එහෙන් රූප දකිනවා කනේ ශබ්ද අහනවා ඉඳලා ඒක මාරු වෙනවා අනින්ද්‍රිය බද්ධ තත්වයකට. එතකොට ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන දේවල් ඔක්කොම අවලංගු වෙලා ඒවා නිකන් විරංජනේ වෙලා නීරස වෙලා පැත්තකට යනවා. හැබැයි හිත පාළු වෙන්නේ නැහැ. හිත යනවා ඊට වැඩිය බොහෝම gedara ගියා වාගේ තත්වයකට. ඉතින් ඒක අඳුරන්නේ නැති හුඟ දෙනෙක් හිතනවා වෙන තැනකට ගියයි කියලා. ඇත්තටම කියනවා දැනුයි gedara ආවේ හුඟ කාලයකට පස්සේ. ඉතින් අපි අර gedara මොකද්ද නැත්නම් ගෝචර අජ්ජත් භූමිය මොකද්ද පරවිෂය මොකද්ද කියලා දන්නේ නැති වුණොත් ඉඳුරංගෙම බැදි බැඳි මේ කැම්බිරිල්ලක් කරන්නේ. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය බද්ධ නැතුව යනකොට හිත නිරාමිෂ වෙනවා. ඒ වගේම හිත මේ සම්බාධ වලින් තොර වෙනවා. ඒ තමයි අපි හැබෑ නිවහන. ඉතින් ඒකට ගියාම නිකන් අම්මා දැක්කා තාත්තා දැක්කා වගේ මේ පුදුම මේ gedara ගිය ගතියක් තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නැති වෙනකොට තමයි අසහනයයි ආතතියයි ඔක්කොම ලෝකේ තියෙන කරදර. ඉතින් ඒ නිසා ඒකෙම ඉන්න හිතන්න එපා. gedara ගියාට gederin එළියට යන්න වෙනවා. හැබැයි ඒකෝට දැනගන්න ඕනේ. gederin එළියට යන වෙලාව තමයි අපි මෙතෙක් කල් gederට එනවා කියලා හිතාන හිටියේ. gederට එන වෙලාවල් අපිට ආගන්තුක වගේ වෙලා තියෙනවා. ඒ මොකද අපි මේ ඉඳුරන්ට පහඳින නිසා ඉඳුරන කඹරන නිසා. ඉතින් එහෙම නොවි දිගින් දිගටම ඒ ඉන්ද්‍රිය බද්ධ තත්ත්වය මේකයි අනින්ද්‍රිය බද්ධ තත්ත්වය මේකයි ආමිෂය මේකයි නිර්ආමිෂය මේකයි කියලා තවදුරටත් සහතික කර ගැනීම සඳහා නිර්පතා භාවනායි දෙන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි. අස්වැනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන. තෝරාගත් ඉඩෙහි එහා මෙහා ඇවිද්දෙමි. සතියෙන් සක්මන දකින්නට උත්සාහ කරමි. සිතුවිලි බහුල විය. සිතෙහි දෝමනස්ස සහගත බවක් විය. ඒ මේ කෙලෙස් මඩවල කවදානම් මිස පිරිසිදු කරන්නදැයි සිහි වීමෙනි. යල්ලෙහි ඇති අනාත්ම භාවය ප්‍රකට වේ. සිතෙන් සිත පිරික්සමින්ද විවිධ සිතුවිලි සමග පැටලීම නිසා අසතුටු වූ අවස්ථා ඇති බවද දැනගනිමින්ද යන්ත්‍රානුසාරයෙන් මෙන් සිදුවන සක්මන වෙත වරින් වර හෝ සතිමත් වෙමින්ද සක්මන් කළෙමි. ඒ අතරම වරින් වර සියලු අරමුණු වලින් නිදහස් වූ සිත වැඩි ඉඩක පැතිරී සියලු දේ දුරස්තව දකින ස්වභාවයක්ද අද්දුටු වෙමි. අවසාන විනාඩි 10දී පමණ ඊතා නිදහස් ශාන්ත වූ මනසක් පැවතුණි. පැයක් සක්මන් කළෙමි. පර්යංකය. පහසුව ඉඳගෙන කය පිරික්සුවෙමි. සියුම්ව දැනෙන හුස්ම මද වේලාවකින් නොදැනී ගියේය. සිතුවිලි මතුවීමද පැටලීමද නැවත නැවතත් සිදුවිය. ඒ හා සමානවම සිත નિરાයාසයෙන්ම අරමුණක් රහිත පැවතුණු තත්වයකට පත්වේ. මාගේ පාලනයෙන් තොරය. නමුත් සිත ඊතා ලංව පිරික්සීමේදී මීට වෙනස් තත්වයක් අපේක්ෂා කරන බව දැනේ. නමුත් ඉන් මිදිය නොහැකි බවක්ද ඇත. කර්ම ගෙවෙන තුරු මේවා මෙහෙම තමයි යයි සිතුනි. විනාඩි 45ක පමණ කාලයක් පර්යංකයට ගත වී තිබුණි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිකුත් නිරෝගී සුව පතමි. ඒ ලේනාගේ කූඩුව මුහුදට කඩලා ගියාට පස්සේ ලේනි ඇවිල්ලා ඒක හිඳින්න පටන් ගන්නවා. වලිගේ පොංගලා මුහුදේ පැල්ලේ ගෙටලා ගහනවා. ඉතින් කවදා ඉවර කරන්නද? එහෙම තමයි අපි හිතන්නේ. නමුත් එහෙම කරගෙන කරනට සකද දේවේන්ද්‍ර ඇවිල්ලා ඒ මුහුදේ තිබුණ කුරුළු කැදල්ල ගෙනල්ලා බාර දුන්නා. මොකද එහෙම ප්‍රයත්නයක් කරනවා ඉන්නකොට සකද දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බර තයිලාසනේ උණු වෙනවා. ඒ වගේ තමයි අපි මේ කෙලවරක් කරන්න බැරි දෙයක් කෙලවර කරන්න හදනවා වගේ එහෙම සද්දාවක් අපි ළඟ තියෙනවා. මේක බුදුහාමුදුරු කරලා පෙන්නලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට කවදාකවත් එහෙම විශ්වාසයක් දීලා නැහැ. අපි කරනවා. ඉතින් ඒ කරනකොට ඔය වගේ නිකන් පාළු ගතියක් එනවා. ඒ ඉතින් වැඩි කරන බවට ලකුණක් තමයි. වැඩි කරන්නේ නැත්නම් කාමේ එයි. වැඩි කරන්නේ නැත්නම් ආසාව එයි. වැඩි කරන්නේ නැත්නම් උනන්දු එයි. ඒ උනන්දු නෙවෙයි වැදගත් වෙන්නේ. මෙන්න මේකට අප්‍රමාදීව කටයුතු කරන එකයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔය එන කම්මැලිකම ආවේ නැහැ. එක්ක ඇවිල්ලා අපි ඒක වෙන කාමකින් යටපත් කරලා තියෙනවා. ඕකටම ලෑස්තිලා යන්න.
ඕක එන තරමට ඔකට මුණ දෙන තරමටම ජීවිතේ මුණ දුන්නා වෙනවා. මරණයට මුණ දුන්නා වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොට මුණ දුන්නා වෙනවා. ඉතින් ඒ මුණ දෙන්නේ නැතුව මැරලා ගියොත් තිරිසනෙක් වගේ මැරෙන්න වෙයි. මේක අපිට අගය කරන්න කවුරක්වත් නැහැ අපිත් එක්ක. බුදුහාමුදුර තමයි ඉන්නේ. ඒ නිසා ඕකමයි ක්‍රමේ. ඕක දැනගෙන ඉදිරියට යන්න. එතකොට ඕකේ තියෙන පැංගිරි ගතිය, ඇඹුල් ගතිය එන්න එන්න අඩු වෙලා ඒක නෛර්යානික ගතිය, සාසනික සම්පatti කර ගතිය, මේකේ තියෙන සම්බාධේ ඕකාසය, මේ බාධාව තුළ තියෙන අවකාශය දකින්න පුළුවන් වෙනවා. ඉතින් ওই ටික ය아가න්න බැරුව තමයි කොන්දපණ නැතුව මිනිස්සු මේ කාමයේ පිටිපස්සේ දුවන්නේ. ඉතින් මොනව කරන්නේ? අපිත් එහෙම දුවපු නිසා අපිට දොස් කියන්න බෑ. නමුත් මේ වැටි වැටි මේ යන ගමන බොහොම උදාරයි. ඒ නිසා ඒකට අනිද්දාසේ වැටෙන්නේ නැතුව ලොකු බණ්ඩ වගේ යන්නේ නැතුව මැද්දුම් බණ්ඩ වගේ යන්න ධෛර්යමත් වේවා කියලා අපි යනවා ඊගාපර. ඊළඟට මම ආරාධනා කරනවා ගිම්හානි රූපසිංහට ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. ස්තුතියි අශෝක. අවසරයි ස්වාමීන් වහන්සේ. උඹ ඊයේ කොහෙද ගියේ? මල්කාන්ති. ගිම්හානි නේ මල්කාන්ති ඊයේ. මල්කාන්ති තිටේ නෑ නිර්මාණ තිටේ නෑ. අහෝ ඒකත්. මම නම් හිටිය ස්වාමීන් වහන්සේ කරන්ට් ගියා. උඹට දෙන්නම් කරන්ට් එක. යා හරිය ප්‍රශ්න ඉදිරිපත් කරමු. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදෙන විට මම දැන් මෙතන කියා සිතා ආනාපාන සති භාවනාව පටන් ගනිමි. පළමුවන ආශ්වාස හුස්ම රැල්ලේ කෙළවර ඇති අවකාශයේ දෙස සතියෙන් බලමි. එවිටම පිම්මක් පනින ලෙස අඳුරු නිසසල තැනක සතියක් සිතත් නවතී. ප්‍රීතිය පස්සද්ධිය යනාදී මග සලකුණු බලමින් ධාන හරහා ගිය මේ ගමන දැන් වෙනස් වී ඇත. මෙය දැන් නිතිපතා සිදුවේ. මොහොතකින් මෙය සිදුවිය හැකිද කියා ප්‍රශ්නයක් ඇති වී මූල කර්මස්ථානයට ගියෙමි. එවිට එක හුස්ම රැල්ලකට පසු ආපසු අඳුරු නිසසල තැනට යලිත් පැමිණේ. ඒ නිසා භාවනාව වැරදි නැති බව දැන සතුටටපත් වෙමි. මා නවතින්නේ ඊටාම නිසසල තැනකය. වරින් වර එන සිතුවිලි නිසා මන ආයතනයේ සක්‍රීය බව තේරේ. ශරීරය නොතේරේ. ශබ්ද නොදැනේ. වේදනා නොමැත. එහිදී පළමුවෙන්ම දර්ශනය වන තිරය මුලින් අඳුරු නිසා බලා සිටීමට ප්‍රිය නොවේ. නමුත් සතියෙන් ඒ දෙස බලා සිටින විට අනිත්‍ය පරිදි එම අඳුර කෙමෙන් ගෙවී යයි. ඉන්පසු විවිධ හැඩ ඇති මිහිදුම් පටලැවැනි රටා ඇති වෙමින් නැති වෙමින් යයි. නිසසල සිතින් යුතුව එම දර්ශන හරහා බලා සිටිමි. ඒවා අතර හිස් අවකාශයකි. ධර්ම දේශනාවේදී ස්වාමින් වහන්සේ කලයේ මැටි කට්ට තුල ඇති අවකාශය යනුවෙන් පුන පුනා සඳහන් කළේ මෙයදයි මට සිතේ. ඒ ගැන ස්වාමින් වහන්සේගේ අවවාදයේ බලාපොරොත්තු වෙමි. ක්‍රමයෙන් නලියන වලාකුළු ක්ෂය වී තරමක ආලෝකයක් ඇති පසුබිමක් නොවෙනස් වන තිරයක් මනසට පෙනේ. ඊටාම නිසසලය. මෙම තත්වයේ පැයක් පමණ ගතකොට භාවනාවෙන් අවදි වෙමි. සතිය නොසෙල්වෙයි. මේ කවර තත්වයක්ද කියා අවිනිශ්චිතය. නමුත් මේ නිසසල බව මම ඉතා ප්‍රිය කරමි. ස්වාමින් වහන්සේ කරුණාකර පහදා දෙනමින් ඉල්ලමි. ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාම උතුම් නිවනින් සැනසේවා. ආයිත් මේක එක වාක්‍යයක් ඇතුලේ ලියවිලා තිබුණා. මේ මින්නකොට ඉඳපු ගමන් හිතවිල්ලක් එනකොට මට මන ආයතනයක් තියෙනවා. ඒ නිසා මේක පිස්සුවක් නෙවෙයි කියලා වැටහුණා වගේ. ඉතින් ඒ වගේ අපි මේ භාවනා කරගෙන යනකොට කයට වේදනාවක් එනකොට මම මැරිලා නැහෙනේ. මම මේ කය තියෙනවනේ කියලා අර වේදනාව වෙනදනම් හරිම පිළිකුලක්. හරිම හොරිකඩ හැදි වැඩක්. දැන් වේදනාව සතුටක් වෙනවා. හිතවිල්ල සතුටක්. ඉන්නම සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහිච්ච නැද්දකින් කියලා බලනකොට හිතනවා නෑ ඉතින් භාවනාවේ මේ ඉතින් මේ සද්ද ඇහෙනවා කියලා කියන්නේ මිනිස්සෙක් ඉන්නවනේ මම ඉන්නවනේ කියලා අර අංජබජල් වෙච්චෙව්වා මම දැන් මෙතන මැරිලා නෑ නිින්ද කියලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියලා පේන්න පටන් ගන්නවා. අපි මේව කොච්චර මේ ඉතිසල ප්‍රතික්ෂේප කරලා ඇද්ද? ඒ කියන්නේ භාවනා කරනකොට හිතවිල්ලක් ආවොත් ඒකට වෛර කරලා තියෙනවා. දැන් කියනවා හිතවිල්ල නිසා මම දන්නවා මට හිතක් තියෙනවා මම මිනිසෙක් මම භාවනා කරන බව තේරෙනවා. භාවනා කරනකොට වේදනාවක් කියලා කරදර වෙච්ච නිසා දන්නවා මට කයක් තියෙනවා. ඒක මැරිලා නැහැ. ඒක සසඤ්ඤීමි සමනකේ මනසක් සහිත සංඥා සහිත කයක්. සද්දයක් ඇහෙනකොට දන්නවා මං ඉන්නේ පරිසරයේ කියලා. මං බීලා මම මැත් වෙලා මම නිදාගෙන මම මෝහණේ වෙලා නෙවෙයි.
ඉතින් මේ කරදරවල තියෙන මේ භාවනාවට තුරු දෙන ගතිය, නිවනට තුරු දෙන ගතිය, මම දැන් මෙතෙන්ට තුරු දෙන ගතිය, නැත්තම් ඔරියන්ටේෂන් එක ගන්න දෙන ගතිය දන්නවනම් අපිට එන හැම කරදරයක්ම වෙස්සලාගත්ත සුභාසින්තනයක්. මේකට අපි කොච්චර චෝදනා කරලා තියෙනවද? ජීවිතේ පුරාවට චෝදනා කරා භාවනා කරන්න බෑ සද්ද තියෙන නිසා, භාවනා කරන්න බෑ හිතවිලි තියෙන නිසා කිය. ඔන්න හිතවිල්ලක තියෙන හොඳ පැත්ත මේ වගේ වෙලාවක වැටෙනවා. ඉතින් අන්නේ වගේ රැඩිකල් වාදී විප්ලවීය හිතියට චින්තනයක් තියාන භාවනා කරන්න භාවනා දේ නිසා සුද්ධ වශයෙන්ම සාහිතිකයක් ලියලා අසං කරලා දෙන්න පුළුවන් වරදිනවා කියලා දෙයක් ඇත්තෙම නැහැ. භාවනා හරි ගියයි කියලා හිතලා තියෙනවා නම් පොඩ්ඩක් වැරදිලා තියෙනවා කියලා හිතයි. මේ වැරදිච්ච දේවල් මේ විදිහට ලියන්න දානවා. අනේ හිතවිල්ලක් ආපු නිසා මට තේරෙනවා මන ආයතනයක් තියෙනවා. මම ඉඳලා තියෙන තැනින් ආපහු ගෙදර ආවා කියලා මේ මිස්හැප් එකෙන් එහෙම නැත්නම් මේ වැරදිල්ලෙන් එහෙම නැත්නම් මේ අරියාදුවෙන් එහෙම නැත්නම් මේ කංකෙදිරි ගෑමෙන් එහෙම නැත්නම් මේ කණපින්දමෙන් අපේ manussකම තේරෙනවා. ආන ඒකට සාදර වෙන්න කියන්නත් බෑ. නමුත් ඒක තේරුම් අරගනිමින් ඉදිරියට ගියොත් පැමිණි දුක් පැමිණි දුක් පැණි රහයි කියන හැම සම්බාධයක් තුළම අවකාශයක් තියෙනවායි කියන මේ කතාව කියන්න පටන් ගත්තාම පිස්සු මිනිස්සු කියන අපිට පිස්සු කියලා. නමුත් අත්දකින්න පුළුවන් එකක්. අන්නේ විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ කලක සිට සතිමත් බව පුරුදු කිරීමට උත්සාහ ගන්නා මාස 2ක පමණ කාලයක සිට දිනපතා පරයන්ක භාවනාවේද විටින් විට සක්මන් භාවනාවේද යෙදෙන අයෙක් වෙමි. සතිමත් ඇවිදීම පියවර 20ක් පමණ වූ ටයිල් පොළවක් සක්මන සඳහා තෝරා ගතිමි. වම දකුණ ලෙස පාදයකට අවධානය යොමු කරමින් සක්මන ආරම්භ කළෙමි. සක්මන තරමක් වේගයෙන් සිදුවිය. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට වේගය අඩු විය. වම දකුණ කෙරෙහි අවධානය නැති වී වම් පාදයේ එසවි තිබූ විලුඹ පොළවට තදින් ස්පර්ශ වී ක්‍රමයෙන් පාදයේ ඇඟිලිද පොළවේ ස්පර්ශ වන බව දැනුණු අතර එවිට දකුණු පාදයේ කෙරෙහි අවධානයක් නැති බව දැනුනි. දකුණු පාදයේද පොළවේ මේ ආකාරයෙන්ම ස්පර්ශ වන විට වම් පාදයේ පිළිබඳ අවධානය නැත. මෙසේ දිගටම සක්මන් කරන විට එක් එක් පාදයේ විලුඹවල් පමණක් පොළවට තදින් ස්පර්ශ වන බව ප්‍රකට වූ අතර ඒ තද බව දන හිසට පහළෙන් වූ මස්ගොබය දක්වා දිවෙන බවත් නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකට පසු විලුඹ පොළවේ ගැටෙන තැනට පමණක් සිත යොමු විය. සිතුවිලි වලින් බාධාවක් නො වූ අතර සිත පිට යෑමක් ගණනක් නොවිය. යාන්ත්‍රිකව සක්මනේ යෙදෙන බවක් තේරුණි. මෙසේ විනාඩි 45ක් පමණ සැහැල්ලුවෙන් සක්මනේ යෙදුණෙමි. පරයන්ක භාවනාවට වාඩි වී භාවනා පූර්ව කෘතිය නිමකොට මම දැන් මෙතන යන අදිෂ්ඨානයෙන් යුතුව කයේ ගැටෙන තැන් නිරීක්ෂණය කළෙමි. ඊට පසු හුස්මට සිත යොමු විය. විනාඩි කිහිපයකින් හුස්ම සියුම් විය. ඒ දෙස දිගටම බලා සිටියෙමි. නොදැනීම අතීත සිතුවිලි වලට සිත යොමු වී ඇති බව වැටහිණි. එවිට මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. නැවතත් හුස්ම දෙස බලා සිටින විට හුස්ම සියුම් වේ. මේ අවස්ථාව වන විට කය ගැන දැනීමක් නැත. කයට සිත යොමු කළ විට එහි සීමා අත්දකි. ශබ්දද ඇසී නැසී යයි. හිස් අවකාශයක් අත්දැක්කෙමි. මෙසේ දිගටම හිස් අවකාශය දෙස බලා සිටින විට නොදැනීම නැවතත් සිතුවිලි ගලා ඒ. මෙසේ චක්‍රාකාරව හිස් අවකාශය හා සිතුවිලි ඇවිත් යන බවක් අත්දැක්කෙමි. මෙසේ දිගටම බලා සිටින විට හිස් අවකාශය චලනය වන බවක් දැනුනි. සිතුවිලි ඇවිත් යන බවක් දැනුණු අතර ඒවාද සියුම්ව දැනේ. හුස්මත් සියුම්ව අතරින් පතර දැනුනි. ඔහේ බලා සිටියෙමි. පැයක කාලයක් ගත කළෙමි. මුල් කාලයේදී හුස්ම සියුම් වී හිස් අවකාශය දෙස බලා සිටීමට කැමැත්තක් තිබූ අතර සිතුවිලි වලින් ඊට බාධා එන විට කලකිරීමට පත් වූ අවස්ථා තිබුණි. නමුත් දැන් ඒ දෙස කනස්සල්ලෙන් තොරව බලා සිටිය හැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මගේ කමඨහන් පිළිබඳ උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මේ අත්භවයේම නිවන් සුව වේවා. මේ දුරස්ත වැඩසටහන් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ වැඩසටහන් කරගෙන යනා වූ සියලුම පින්වතුන්ට නිර්වාණ අවබෝධයම වේවා. පෙරුවන් සරණයි. ඔය කියවන එකට නැතුව
ඒකේ ඊ ආවේ නැහැ. කොහොම හරි මේකේ ලියලා තිනවා සක්මන් කරනකොට මේ දකුණු කය බලනකොට දකුණු පාය බලනකොට වම් කය ගැන ඒකේ ඒ නොදෙනී යන ගතිය. ඒක රචනයේ පුරාවටම ඒක ලස්සනට ඉදිලා තියෙනවා. හුස්ම තේ දැනෙන අවස්ථාව නොදැනෙන අවස්ථාව, කය දැනෙන අවස්ථාව නොදැනෙන අවස්ථාව, නොදැනෙන අවස්ථාවේදී කය දැනෙන අවස්ථාව කියන්නේ කයේ මාජින් එක පේන්න පටන් ගන්නවා. මේ සීමාව පේන්න පටන් අර ගන්නවා. ඔය හැම එකකම දන්නවා කියන්නේ සීමාව දන්න එක විතරයි. සීමාව දන්නකොට දන්නවා. සීමා මරියාදාවල් නැති වෙනකොට වස්තුව නැති වෙනවා. ආන්නේ මුලාවක තමයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ සීමාවල් වලින් සීමා කරගත්ත පටු මනසක එහෙම නැත්නම් මාන්නයක. මේ මාන්නේ නැති තැන දකින්නකොට අපිට ඒ වස්තු නැතිනවා වගේ පෙන්වන්නට නැති වෙන්නේ ඇත්තට මේකේ සීමාවල්. මෙන්න මේ සීමාවල් දාන එක තමයි විඥානයේ එකම කෘත්‍යය. විඥානය කරන්නේ ප්‍රධානම සීමාවක් දානවා මම සහ මම නොවේ දේවල් අතර. ඊට පස්සේ ඔය ඌවා කිරා මන බන තෝතෝ වරපල කියා ඇති කරගෙන යනවා. නමුත් ඒක භාවනාවේ එක තැනකදී විඥානික ඔය ප්‍රෝඩාව අහුවෙනවා අපිට. යාට සීමා මරියාදාවල් දාන්න බැරි වෙනවා. වම ගැන බලනකොට දකුණ පිළිබඳ සීමාවල් නැහැ. ඒ වගේ දන්න දේ නිසා නොදන්න රාශියක් වෙහිලා යනවා. ඒ නිසා ආනාපාන ගැන දන්නවනම් ලෝකයක් ආතති ලෝකයක් අසහන වලින් තොර වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා මේ ආනාපානේ බලන්න නෙවෙයි අපි මේ භාවනා කරන්නේ. ආනාපානේ බලපු නිසා ලෝකයක් ආතති අසහන දුරු වෙනවා කියලා බුදුහාමුදුරෝ දැකපු දේ මේ බලන්න හදාන්නේ. ආනාපානේ වගේම වම දකින්නකොට දකුණ ගිලිනවා. දකුණ බලනකොට වම ගිලිනවා. ආන්න මේ සංසිද්ධිය දිහා බැලුවොත් අපි දන්න සීමාවල් තියෙන දේ කොච්චරක් කොටු වෙලා ඉන්නවද කියලා පටු වෙලායි තියෙනවද කියලා මනස පටු කියන්නේම සීමාව තමයි. ඉතින් මේ සීමා මරියාදාවල් නැති ලෝකයකට වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම ලෝකයට යන්න තමයි බුදුහාමුදුරුවෝ පාර කියන්නේ. ඉතින් ඒක එනකොට අනිත් දවසේ ඒක තවදුරටත් සවිස්තරව කැඳී ගල බේරුවා වගේ දකින්න ලැබේවා. අන්නේ විශ්වාසයෙන් ඉදිරියට යන්න කියලා අපි යනවා ඉස්සරහට. ප්‍රශ්න අංක 3. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන පරයන්කේ සහ අන්වේලාවට සතර ඉරියව්වේදී සිරුර පුරා සිදුවෙන ඉලෙක්ට්‍රික් පල්ස් එකක් දැනේ. ඒ දෙස පරයන්කේදී වඩා සමීප වී නිරීක්ෂණය කරන විට ලැබූ අත්දැකීම් මෙසේය. පැයක් හෝ ඊට ආසන්න වේලාවක් සක්මනේ යෙදීමෙන් පසුව පරයන්කයට ගියෙමි. හුස්ම ගෙවි ගොස් තිබුණි. මුළු සිරුර පුරාම සිදුවන ඉලෙක්ට්‍රික් පල්ස් එක දැනුනි. සිතත් කයත් ඉතා සංසුන් බවින් යුක්තය. ඉලෙක්ට්‍රික් පල්ස් එක හොඳට තීව්‍රව දැනෙන ස්ථානයකට සිත යොමු කරගෙන සිටින විට සිත එම ස්ථානයට කිඳා බසින බවක් දැනුනි. ඉලෙක්ට්‍රික් පල්සස් විශාල ප්‍රමාණයක් එතන ඉතා වේගයෙන් ඇතිව නැති බව දැනුනි. ඒ දෙස අන්වීක්ෂයකින් මෙන් බලා සිටියෙමි. ඇති වෙනවා නැති වෙනවා ආදී වශයෙන් සිතුවිලි පැන නගින්න හැදුවත් ඉබේම ඒවා යට කරගෙන නිරීක්ෂණය පමණක් කෙරුණි. පටන් ගන්නකොට එක ස්ථානයකට අවධානය යොමු කළත් තප්පර කිහිපයකින් පසුව දැනුනේ නිරීක්ෂණය කරන ස්ථානයක් නැති බවක්ය. වරින් වර මුහුණේ පේශීන්ගේ චලනය ගැන හෝ හුස්ම ගැන අවධානය පැවතුණි. ඉතා කෙටි කාලවල මුහුණේ පේශීන්ගේ චලනය ගැන හෝ හුස්ම ගැන අවධානය පැවතුන ඉතා කෙටි කාලවල් තිබුණි. ඒවාට අනතුරුව නැවතත් ඉලෙක්ට්‍රික් පල්සස් වල ඇත්වීම නැතිවීම නිරීක්ෂණය කෙරුණි. මුළු පර්යංකය පුරාම මද සිනහවක් පැවතුණි. කලින්ට වඩා ඉක්මනට කාලය ගත වන බවක් දැනුනි. පර්යංකයේ කාලය පැයක් හෝ පැය විනාඩි 20ක් පමණ වේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මේ භාවනා කරනකොට දැනෙන ඉලෙක්ට්‍රික් ෂොක් එක එහෙම නැත්නම් ඒ දැනෙනදී කියනවා මැරෙලා නැහැ කියලා. ඒ දෙක කියනවා මට නිින්ද කියලා නැහැ කියලා. ඒ දෙක කියනවා මට සීමුර්ජා වෙලා නැහැ කියලා. ඉතින් ඒක හරි හොඳ දෙයක් මේ මම දැන් මෙතන කියන එක පේන්නේ. මේ සමහරෙකුට ඕකට ලයිට්නස් එක පේනවා, සමහරට ලයිට් පේනවා. එක එක දේවල් තියෙනවා. ඉතින් සමහර ඇත්තෝ ඕකට බයයි. මම ඇත්ත වශයෙන් දකින්නකොට ඒකට බයයි. ඉතින් නූල් බඳිනවා, নানা ආකාර දේවල් කියනවා.
භාවනා කරන යනකොට ඕන තේරෙන පටන් අර ගන්නවා මේක අපි ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් කොයි වෙලාවෙත් මනසට පණිවිඩයක් තියෙනවා. ඔබ මැරිලා නෑ, ඔබට නිින්ද ගිහිල්ලා නෑ කියලා. ඔච්චරයි නිවන කියන්නේ. ඔච්චරයි නිවන කියන්නේ. ඔන්න ඕකත් එක්කම ජීවත් වෙනවා නම් කිසිම අකුසලයක් වෙන්නෙත් නෑ. පිටපොට යෑමකුත් නෑ. ඉතින් අපි මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ අනුන්ගේ දේවල් බල බල මිසක්කා මේ ඇතුළත තියෙන මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක දැකලා නැහැ. ඒක දැකපුවාමත් බය වෙන්නේ නැතුව ඉන්නවා කියන එක මහා වීර වික්‍රමාන්විත ක්‍රියාවලියක්. ඉතින් අනිත් දවසෙත් යන්න ඒ ෂොක් එක හරි වෙන බරගතියක් හෝ මොකක් හරි දෙයකින් අපිට කියනවා ඔබ මැරිලා නැහැ, ඔබට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. ආන්න ඒක මේ කියන්නේ තද නිින්ද ගිහිල්ලා නැහැ, නිින්ද ඒ ඔච්චරයි නිවන කියලා හිතා ගන්න. මම දැන් මෙතන කියන එකමයි නිවන. කොච්චර වෙලා ඒක ඉන්න පුළුවන්ද බලන්න. ඒකට තේරෙයි අපි හිත කොච්චරක් නිවනට අකමැතිද. කොච්චරක් අල්ලපු ගෙදරේ හොයනවාද. කොච්චර කොරෝනා ගැන කතා කරනවාද. කොච්චර ආර්යමයා ගැන කතා කරනවාද. මේ හැම එකකම තියෙන්නේ මේ විවේකයට අකමැත්තක්. නොදකින් නොපතන්. එජය ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. මේ ෂොක් එකම එක මොකක් හෝ ෂොක් එක හෝ එදේකත් එක්ක පුළුවන් තරම් ගත කරනවා. හරිම අහිංසකයි ජීවිතේ. හරිම සොඳුරුයි. ඔක්කොම තියෙනවා. නැති දේවල් ගැන චෝදනා කිරිලක් නැතුව අමෝතු පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. අනේ බුදු කෙනෙක් නොහින්ද අපි කවදද මේ වලිගය කපලා මිනිස්සෙක් වෙන්නේ කියලා ඔය ඒ ස්වභාවයෙන් මතුවෙන දේ පේන්න පටන් ගන්නවා. ඒක වශී වෙනකම්. ඒක තමන්ගේ නතු වෙනකම් දිගට භාවනා කරන්න කියලා අපි යනවා ඊගාවේ. ප්‍රශ්න අංක 4. බන්තේ, could you please explain when you fall asleep during Sakmana meditation? What should you do? In an earlier discussion, it was mentioned to stay for a while and do it again. Is it good to do a crossword puzzle or another activity and get back to it when you are ready to start? It may be late to feel the Dhatu Guna if we do it this way. Am I right? Please direct me in the right direction. Teruvan Saranai. Kalyani. First vakya, you may repeat the first sentence. Bante. Bante, could you please explain when you fall asleep during Sakmana meditation? When you fall. What should fall? Asleep. Spelling? ASLEEP. Asleep. Ari. So that while walking, if you are falling asleep, you will fall down. But that can happen mental level. That means drifting of the mind. So we read it as sleeping. At sleep, not at sleep. This is the way the sleep happen. So the yogi must be ready to catch these slips. And if you are attentive, you may catch it. And then you can reduce. When in the normal day, when you are walking, how much you are dreaming or absent-minded or unmindful. So these things, even these lapses, you don't know. So now in the meditation, not only you know the left leg and the right leg, but you know in between there are some slips. So we note it as, in the baby's language, as sleep. This is not a sleep. So you have to go prepared. Now how much in the scene you see, how much in the scenery you do not see. So this falling asleep never happened accidentally. It happened in a gradual way. In a particular junction of the meditation only it comes into being. So you have to go prepared to see early signs of the sleepiness. It is very tricky. Because your early signs you feel not to exert energy but to just give a nap. Instead, go prepared with enough booster dose of energy and try to be with this sleeping situation, and it will be later alternate with thoughts and other objects. So they are happening in a reciprocal way. They are not what is doing, this is what happens. So you are on the way and see the mind is always in duality, in sleepiness and awake situation, or with object and without object. So each and every part consider equally
Don't give priority for sleepiness or objectless situation or objects. Both are the same. Two sides of the same coin. So go with choiceless mind, non-judgmental mind, and easily you can see the comfort area or less tensionless area, and you will reap a lot of meditative experience. So results know soon if you have the proper mindset. We are moving. අපි යනවා ඊගාවට. ප්‍රශ්න අංක 5 අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි සිත කය වෙත යොමු කළෙමි අද මෙට්ටෙහි ස්පර්ශවන ආකාරයත් දනහිස් නැමී ඇති ආකාරයත් කය උඩ කොටස ඍජුව පවත්නා බවත් වැටහුණි මිනිත්තු දෙකකදී පමණ හුස්ම රැල්ල ප්‍රකට විය ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මෙනෙහි කළෙමි ආශ්වාසයේ දිග බවත් ප්‍රශ්වාසයේ කෙටි බවත් වැටහුණි. ආශ්වාසයේ සිනිඳුව පටන්ගෙන නාසය පුරා ගොරෝසු වී සිනිඳුව අවසන් වන ආකාරය අත්දැකිමි. ප්‍රශ්වාසයේද සිනිඳුව පටන්ගෙන නාසය පුරා ගොරෝසු වී සිනිඳුව අවසන් වූ තැන දිග හිස් තැනකි. නැවත ආශ්වාසය පළමු පරිදිම පටන් ගනී. මෙය දිගින් දිගටම චක්‍රාකාරයෙන් සිදුවිය. හුස්ම රැල්ල නොදෙනී ගියේය. හිස් අවකාශයකි. නැවත සිතුවිලි පැමිණේ. නැවත හිස් තැනකි. මෙය මාරුවෙන් මාරුවට සිදුවිය. මෙලෙස පර්යාංකය අවසන් වන විට පැය දෙකක් ගත වී තිබුණි. තවත් වේලා මෙලෙස සිටිය හැක. වේදනා නොදැනේ. සති දෙකක් පමණ කාලයක් මේ අත්දැකීම ලැබමි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කර උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එතකොට මේ ඒ විදිහටම හුස්ම ආයෙ මතුවෙනවා කිව්වට ඒ විදිහට මතුවෙන්නේ ඊට වෙඩි ටික assume මතුවෙන්නේ. ඊට පස්සේ තව ටිකක් assume මතුවෙලා ඕන නොදෙනිය යනවා. එහෙම නොදෙනිය යෑම එක සැරේ වෙන්නේ නැහැ. අපේ හිත නිතරම හිතනවා ඉතිබුණ තාලෙටම තමයි හුස්ම නැවත මතුවෙන්නේ කියලා. කවදද අපිට පුළුවන් වෙන්නේ හුස්ම නම් මතුවෙනවා තමයි. හැබැයි තිබුණට ready assume මතුවෙන්නේ කියලා. එහෙම නැත්නම් පළවෙනි හුස්මයි දෙවෙනි හුස්මයි අතර තියෙන වෙනස අනේ ඒ තරමටම සියුම බැලුවොත් පේනවා එක හුස්මක් දෙසරයක් මතුවෙන්නේ නැහැ. මතුවෙනකොට සටහන් ආකාර වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ. ඒකේ අවසාන ඵලය තමයි මේ තිබිච්ච හුස්ම වේ නැහැ කියලා කියන එක. අනේ මේ විදිහට මේ වහලා ගහන ගේම හොඳට අරලා බලන්න එනං මේ වෙනස දක්නාසුලුව. ඒක මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි සියුම් වෙනසක් කාලයක් තුළ වීම නිසා මේ තිබුණු හුස්ම මේ නැති වෙනවා. අන්න මේ මැජික් එක ඇස්පෙන්තුම දවල් එළිය දැක්කන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සූදානමින් යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. Walking meditation. Choose a path outdoors half paved, half sandy. Mine was on the textural changes of the floor. Could you feel inconsistent spread of dips, humps and ledges on the paved stretch? On the sandy stretch, a more uniform texture sensation with the sand being chelced out naturally with rainfall and could feel the sharp concentrated pricks by sand particles on the sole. At the post, mine was not on the pressure on ankles, but on the sole as to how the damp sand adjusting to the pressure of the sole. At the turn, sand was also being moved along with the sole. Once you step feet onto the rough stretch, soon after the sandy stretch could feel the sand on the sole was getting pressed against the rough floor with a different sensation than on the sunny floor was sand-coated sole. Felt a silky imprint amidst the pricky sensation. Kohomba, pitcher and mango leaves were scattered sparsely. Felt the silky softness when the leaves get under the feet and some leaves get dragged or get thrown forward when hitting the foot. Change the path and choose a path perpendicular to present path, half rough and half cemented.
Felt an extraordinary softness on the cement floor. Felt as if feet had extra energy to work on the path. Concentrated only on the foot, could feel a lightness and as if it is separate part of the system. At the touch of the toes on the floor, a jerk just before the toes being raised from the ground along with the foot and almost touching top of skin of the toes. Checked to see whether I was in a lousy mode, found it was just a celebration of the softness felt the soul. Sitting meditation. Sat for the Paryanka after the walking meditation, Vitakka Vichara spells occurred. Felt the breath at the very start of the nostril. Felt bottom edge of the nostril is rounded. The airflow was rushing on this rounded edge. Felt the continuity of the nostril edge towards the upper lip. Felt the upper lip was also pulled up along with the in-breath, and inside of upper lip was brushing against top teeth. With the out-breath, the inner side of the bottom lip was touching the upper teeth edge. This sensation was only on the right side, right nostril and downwards. Much merit to you, Swamin Wahansa. Yeah, regarding the walking meditation, when you are walking different textures, rough and smooth, the body, the sensitivity of the skin may be happy. You feel luxurious to walk in the soft area, cemented area, but it's quite unhealthy, if I am to tell you. Whenever you are walking rough, the different parts of your soul, usually not touching, get touched, get massaged. This is called reflexology massage. And then you get particular reflections get stimulated rather than in the flat surface. So therefore, when you are walking barefoot in a beach, all these crevices and curvatures get stimulated. And we are doing the reflexology massaging in order to give that. And that is the point where you can give by walking you are stimulating, or by walking you are warming up your body. But that walking must be with the heterogeneous. So what the Buddha recommended was the sandy path. That means half an inch sand means all the sections of the leg will get touched in different ways. And that is the way our early generation, they live on mountain. They wanted to come back for firewood. They want to come back for water. So when they are carrying water, they get enough massaged. So they were long-lived. Azerbaijan is the Russian area where you have longest life, people with long life, because they are living very natural. They are barefoot, climbing. So therefore, at least you must, on healthy ground, give a reflexology massaging or walking meditation. And once that is stimulated or mobilized, your sitting will be definitely a success. So therefore, try to integrate walking and sitting with giving a good mobilization of energy or warming up of your body by this way of walking. And occasionally you may give soft substrata of a surface just to see the difference. But give as rough as possible, as much as possible, then you can have meditation experience as well as healthy mind, healthy body. That is we call Sattanang Visuddhya, purification of the being. So please do, please be kindful, please be compassionate with your body. By doing a lot of walking meditation, we are moving forward. ගරු ස්වාමීන් වහන්සේ මට ලැබී ඇති කමඨහන් එපමණයි. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ලිඛිත.
මම අශෝකටගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමින් වහන්ස. ප්‍රථමයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මම කකුල් දෙක නමා ගන්නවා. මෙයට මාසකට පමණ පෙර අවසන් වරට ඔබ වහන්සේගෙන් කමඨහන් ලදිමි. ඔබ වහන්සේගෙන් ලත් කමඨහන් අනුව සක්මන් හා පර්යංක භාවනාවේ නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සති සම්බොජ්ජංගය වැඩුණද පර්යංක භාවනාවේදී මා විසින් සමාධියට යෑම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසුව සිත හා කය උපේක්ෂාව තුලින් වෙන්කොට දකින ලදී. එම හඳුනා ගැනීමෙන් අනතුරුව මා අවසන් වරට නිවැරදි ලෙස හඳුනා ගැනීම ලෙස වැටහි යනුයේ පංච ඉන්ද්‍රියන් වැසීම නිසා සමාධියේදී සිතුවිලි උපදුනේ නැති වුවද යම් දැනීමක් පවතින බවත් එම දැනීම විඥාණය බවත් විඥාණය නැති කල හැක්කේ අවිද්‍යාවෙන් බවත්ය. මෙම අවස්ථාවෙන් පසුව ඔබ වහන්සේගේ උපදෙස් ලැබුණු නිසා මම හිස ප්‍රදේශයේ පැවති ඉහළට ඇදී යන ගතියට ඉඩ දී සිටියෙමි. ඔබ වහන්සේ යන දේවලට යන්නට හැර බලා සිටින්නේයි කීවද මා ඒ දේවල් සිතින් අල්ලාගත් බවක් දැනේ. එය මගේ ප්‍රඥාවේ මදිකම ලෙස වැටහේ. ඉන්පසු යම් සිද්ධි දාමයකට මුහුණ දුන් අතර දැන් පැන නැගී ඇති ප්‍රශ්නය වනුයේ භාවනාව සඳහා සුදුසු පරිසරයක් නිවස තුල නොවීමය. ඉදිරි පියවරක් ලෙස මා නැවත පර්යංක භාවනාව ආරම්භ කළ යුත්තේ කවදාද? මා විසින් වැඩි යුතු භාවනාව කුමක්ද යන්න පිළිබඳව ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය භාවනා කියන වචනේත් නැතුව පරියන්කත් නැතුව දවස පුරාම සතිමත් වෙන්න. එතකොට ඔය ගෙදර ඉන්න අයට ඔය කියන එකනාගේ වෙන කරදර ටික අඩු වෙනවා. දැන් කියන්න ගෙදර ඉන්න කට්ටිය මෙයාට කරදර කරනවායි කියලා මට පේනවා පැහැදිලිවම මෙයා නිසා ගෙදර ඉන්න අයට කරදර වෙලා ඇති. කරුණාකරලා ඔය භාවනා කියන වචනේ අයින් කරන තද්දමාලාවෙන් අයින් කරලා දවස පුරාම සතියින් ඉන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගනි සතිය විශ්ින් ඒ කරන්න ඕනේ ඔක්කොම කරලා දෙනවා. දැන් ওই ටෙක්නිකල් ටර්ම්ස් වගේක් ඔළුවේ දාගෙන මේ විඥාන තියෙන අවිද්‍යාව නිසායි මම කරන්න හදන්නේ සමතයයි සමතය නෙවෙයි කරන්න ඕනේ සතියයි අනම්මනම් ඔය තීරම ඇවිල්ලා තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එකක් ඔළුවේ දාගත්ත ස්ක්‍රිප්ට් එකක් ඒව නැති කරන්න පුළුවන්. නැති කියන සඳහා එක යන්ත්‍රයයි තියෙන එක මන්ත්‍රයයි තියෙන්නේ භාවනා කරනවා වෙනුවට සතිමත් වෙන්න උත්සාහ කරන්න ඒකට අහිංසක වෙයි සරල වෙයි හිතා දාගන්න අමාරු ඇති. නමුත් මං කිව්වට අහන්නකෝ. මං කිව්වට අහලා සතිමත් වෙන්න බලන්න. එතකොට ඔය කියන එක නා gedara ayat වෙනුවෙන් භාවනා කරා වෙනවා. ඒ නිසා ඔය තියෙන තොරතුරු හොඳටම අත්දැකීම් හොඳටම ඇති. භාවනාව අතහැරලා සතිමත් වෙන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ප්‍රශ්න ඉවරයි මං හිතන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මික්ස්ලාර් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මික්ස්ලාර්. ඔව් මික්ස්ලාර් එකේ. ඔව්. ඒක ප්‍රශ්නයක්ද? නෑ මම කියවන්නම් ස්වාමින් වහන්සේ. හේමන්ත බුද්ධි ඇති ඔය කියවන්නකො. Swamin Wahansa, last Sunday for the first time I was for 2 hours in sitting meditation, was in a trance or in a satya. I don't know what it's called, but it was so joyful. I didn't feel the whole body at all. I sent my mind from toes to head, but I didn't feel anything except when my mind was brought to rise and fall of chest. I felt the very soft touch of the cloth touching my body. I didn't know what to do, but I didn't want to come out of this trance at all once. I thought my soul was not there. I thought I could let my spirit roam around, but I could hear the temple bell, so I knew I was there. Please tell what should I do? Finally something prickled
something pricked my cheek and I came out of the trance. Please tell me what should I do? Am I to just wait like that? Teruvan Saranai. So whenever that kind of thing happen, let it happen. But always you must know, when you are sitting. And you must know in breath and out breath or rising and falling, keep one of the primary object always in your meditation, then there is a backbone for the meditation. Otherwise these things can happen occasionally, but there is no consistency, there is no sustainability. Sustainability comes through your primary object. So therefore please listen to the basic instructions and Priyanka can help. And start regular practice of walking and sitting, and occasionally this kind of experience come and stimulate you, but meanwhile you will have a career regularity in formal meditation. That is my instructions. අවසරයි ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසන් වාචික ප්‍රශ්න වලට අපි අවස්ථාව දෙනවද? නෑ මේ දැන් ගෙඩිය ගන්න ඇහුණාද? ගෙඩිය ගන්න ඇහුණාද? හේමන්ත ඇහුණා ඉන්න සයිනස් ඇහලා නේ මේ මං හිතුවා කලා නිදි කියලා නෑ මේ අපිට ආයේ කිසි ප්‍රශ්නයක් අහන්න බෑ අපිට වැඩ තියෙනවා අපි යනවා දැන් මේ ගෙඩිය ගැහුවා නම් මටත් බැනුම් අහන්න එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ඔය හේමන්ත හොට දැම්මේ ඒක දාගන්න ඉන්නවා කියලා පෙන්නන්නේ වැසයි ඉන්නවා කියලා ඒක තමයි ඒක දාගන්න ඒක දාගන්න නැත්තම් මේ 7 5කට වැඩක් නැති මිනිහා